අපල මාතෘකාව ලියා ගන්න පයිතගරස් ත්‍රිත්ව කියලා පයිතගරස් ප්‍රමේය පාඩමට අදාළව ඊළඟට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඉන්නේ පයිතගරස් ත්‍රිත්ව සම්බන්ධයෙන්. අද ඇත්තටම පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියන්නේ පයිතගරස් ප්‍රමේයත් එක්ක ගැලපෙන විදිහේ සංඛ්‍යා තුනක් කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දන්නවා මේ දැන් පයිතගරස් ප්‍රමේයන් කියන්නේ කර්ණයේ දිගේ වර්ගය ත්‍රිකෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි කියලානේ. ත්‍රිකෝණයේ ත්‍රිකෝණයකනේ. එතකොට අනිවාර්යයෙන්ම යම්කිසි සංඛ්‍යාවක වර්ගය අනෙක් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔයගොල්ලෝ ගත්තොත් 3 4 5 කියලා. බලන්න 5 වර්ගය සමාන වෙනවා 4 වර්ගය දන 3 වර්ගය. දැන් 5 4 3 කියන සංඛ්‍යා තුන ගත්තම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. 5 4 3 කියන සංඛ්‍යා තුන ගත්තාම එතන දැන් 5 වර්ගයේ සමාන වෙනවා 4 වර්ගයේ ධන 3 වර්ගය. 5 වර්ගයෙන් එන්නේ 25, 4 වර්ගයෙන් එන්නේ 16, 3 වර්ගයෙන් එන්නේ 9. ඒතර 25 සමානයි 25යි කියලා එනවා. ඒ කියන්නේ දැන් එතකොට මෙන්න මේ සංඛ්‍යා තුනේ විශාලම සංඛ්‍යාවේ වර්ගය අනිත් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන වීම නිසා අපි ඒකට පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියනවා. හරි? ඒක ඔයගලන්ට පැහැදිලි ඇති හැමෝටම යම්කිසි සංඛ්‍යා තුනක් ගත්තාම විශාලම සංඛ්‍යාවේ වර්ගය. ඒ සංඛ්‍යා තුනෙන් විශාලතම සංඛ්‍යාවේ වර්ගය. ඒ කර්ණයේ දිගම වෙන්නේ. ඒ නිසා විශාලතම සංඛ්‍යාවේ වර්ගය අනිත් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන නම් අපි ඒකට කියනවා පයිතගරස් ත්‍රිත්වයක් කියලා. හරි. එතකොට ඒ විදිහේ සංඛ්‍යා ඕගලන්ට තව හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ගත්තොත් 15 12 9 කියලා. හරිද? දැන් ඔයගලන්ට පේනවා ඇති 15 වර්ගය 225යි නේද? 12 වර්ගය 144යි. අපි ගමු 15 වර්ගය සමානයි 12 වර්ගය දාන 9 වර්ගය. 15 වර්ගය කියන්නේ 225යි 12 වර්ගය කියන්නේ 144යි 9 වර්ගය කියන්නේ 81යි. මේ කවුරුහම 225යි නේ. දැන් 15 වර්ගය කියන්නේ 225යි. එතකොට මේ විශාලතම සංඛ්‍යාවේ වර්ගය අනිත් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන බව පේනවා. ඒ වගේ තව පයිතගරස් ත්‍රිත්වයන් ඔයගලන්ට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒතර පයිතගරස් ත්‍රිත්වයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයගලන්ට පැහැදිලි ඇති. කිසියම් සංඛ්‍යා තුනක් ගත්තාම ඒ සංඛ්‍යා තුنين විශාලම සංඛ්‍යාවේ වර්ගය අනිත් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන නම් අපි ඒ වගේ පවතින සංඛ්‍යා තුනකට කියනවා පයිතගරස් ත්‍රිත්වයක් කියලා. ඒ ටුක්ටක් අපි පොඩි නෝට් එකක් විදිහට ලියාගමු. පොල් නෝට් එකක් විදිහට යටින් ලියාගන්න. කිසියම් සංඛ්‍යා තුනක් ගත් විට කිසියම් සංඛ්‍යා තුනක් ගත් විට විශාල සංඛ්‍යාවේ වර්ගය විශාල සංඛ්‍යාවේ වර්ගය ඉතිරි සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන නම් ඉතිරි සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන නම්
එම සංඛ්‍යා තුන පයිතගරස් ත්‍රිත්වයක් ලෙස එම සංඛ්‍යා තුන පයිතගරස් ත්‍රිත්වයක් ලෙස හඳුන්වනු ලබයි. පයිතගරස් ත්‍රිත්වයක් ලෙස හඳුන්වනු ලබයි. ඒ කියන්නේ ඒකට උදාහරණයක් අපි ගත්තොත් 5 4 3 කියලා ලෝගන්න පැහැදිලි 5 වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. නිසා මේක 5 4 3 කියන පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. හරි. තව ඒ වගේ පයිතගරස් ත්‍රිත්වයක් ගත්තොත් අපි ගත්තොත් බලන්න 13 12 5 කියන්නේ ඒ වගේ 13 වර්ගය 169 සමාන වෙනවා 12 වර්ගය ධන 5 වර්ගය. 12 වර්ගය කියන්නේ 144යි 5 වර්ගය කියන්නේ 25යි. එතකොට 169 සමාන වෙනවා 144 ධන 25යි. 169 නෙන්නේ. හරි ඒ නිසා 13 12 5 කියන්නේ පයිතගරස් ත්‍රිත්වය. මේ වගේ තව එකක් ගත්තොත් අපිට 17 15 8 කියන ඒකත් පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. 17 වර්ගයේ 289යි 17 වර්ගයේ සමාන වෙනවා 15 වර්ගයේ 235යි 8 වර්ගයේ 64යි. ඔයගොල්ලෝ ඒක සුදු කරලා බලන්න. එතකොට 17 15 8 කියන එකත් පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. ඒත් ඔන්න වගේ වට අපි පයිතගරස් ත්‍රිත්ව කියලා කියනවා. හරිද? මේ උදාහරණ තුනක් ලියගන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට දැන් මූලික වශයෙන් පයිතගරස් ත්‍රිත්ව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති. ඊළඟට ඔයගොල්ලන්ට හොඳට හොයලා බලුවොත් පේන දෙයක් තමයි පයිතගරස් ත්‍රිත්වවල ගුණාකාර. දැන් මේක මේ සංඛ්‍යා තුනම දෙකෙන් ගුණ කරොත් හරි මේ සංඛ්‍යා තුනම තුනෙන් ගුණ කරොත් හරි ලැබෙන ඒවා අනිවාර්යෙන් පයිතගරස් ත්‍රිත්ව වෙනවා. දැන් බලන්න මේ සංඛ්‍යා තුනම තුනෙන් ගුණ කරොත් 5 දෙකෙන් ගුණ කරොත් 5 දෙකෙන් ගුණ කරාම 10යි. 4 දෙකෙන් ගුණ කරාම 8යි. 3 දෙකෙන් ගුණ කරාම 6යි. මේ තියෙන්නේ දෙවන ගුණාකාරය. දෙවන ගුණාකාරය. හරිද? මේකත් අනිවාර්යෙන් පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. ඒ කියන්නේ බලන්න 10 වර්ගය කියන්නේ 100යි නේ. 8 වර්ගය කියන්නේ 64යි 6 වර්ගය කියන්නේ 30යි. ඒක 100 සමානයි 64 ධන 30යි වෙනවා. ඒතකොට ඒකේ තියෙන එක ලක්ෂණයක් තමයි පයිතගරස් ත්‍රිත්වවල තියෙන ලක්ෂණයක් තමයි මේ පයිතගරස් ත්‍රිත්වයේ ගුණාකාරත් පයිතගරස් ත්‍රිත්වයක් බවටම පත් වෙනවා. හරි? එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ දෙවන ගුණාකාරයත් එහෙම වෙනවා. ඕනනම් මේකේ තුන්වන ගුණාකාරය ගමු බලන්න. තුන්වන ගුණාකාරය ගත්තොත් මොකක්ද දෙන්නේ? 5 3ෙන් ගුණ කරාම 15යි. 4 3ෙන් ගුණ කරාම 12යි. 3 3ෙන් ගුණ කරාම 9යි. 15 12 9 කියන්නේ පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී ඔයගොල්ලන්ට දෙන්නේ 15 වර්ගය 225යි 12 වර්ගය 144යි 9 වර්ගය 81යි. 144යි 81යි එකතු කරලා බලන්න 225 තමයි එන්නේ. හරි? දැන් උනා මේකේ හතරවන ගුණාකාරයක් ගත්තා. හතරවන ගුණාකාරය ගත්තොත් මේ 5 4ෙන් ගුණ කරාම 20යි 4 4ෙන් ගුණ කරාම 16යි 3 4ෙන් ගුණ කරාම 12යි. ඒතර 20 වර්ගයේ 16 වර්ගයේ දන 12 වර්ගයට සමාන වෙනවා. 20 වර්ගය කියන්නේ 400යි 16 වර්ගය කියන්නේ 256යි 12 වර්ගය කියන්නේ 144යි. ඔයගොල්ලෝ 256 144 එක ඔයගොල්ලෝ බලන්න 400 එන්නේ.
එතකොට හොඳින් මතක තියාගන්න මේවත් එහෙමයි. මේක 13 දෙගුණ කරොත් 26යි 12 දෙගුණ කරොත් 24යි 5 දෙගුණ කරොත් 10යි. ඒ 26 වර්ගය සමාන වෙනවා 24 වර්ගය ධන 10 වර්ගයට. තේරුණාද? එතකොට හොඳින් ඔයගොල්ලෝ මතක තියාගන්න පයිතගරස් ත්‍රිත්වවල ගුණාකාර අනිවාර්යයෙන්ම පයිතගරස් ත්‍රිත්වය වෙනවා කියන එක ඉතාම හොඳින් මතක තියාගන්න. හරි ඒක පොඩ්ඩක් අපි ලියාගමු. ඔයගොල්ලෝ හැමෝම යටින් අර මේ උදාහරණ ටික ලියපු තැන යටින් ලියාගන්න. මෙහෙම ලියාගන්න. තවද පයිතගරස් ත්‍රිත්වයන්හි ඕනෑම ගුණාකාරයක් ගත් විට ඒ කියන්නේ දෙවන ගුණාකාරය, තුන්වන ගුණාකාරය, හතරවන ගුණාකාරය, ඕනම ගුණාකාරය. ඕනෑම ගුණාකාරයක් ගත් විට එයද පයිතගරස් ත්‍රිත්වයක් වේ. ඒකටත් අපි උදාහරණයක් ලියාගමු. අපි ගමු දැන් පයිතගරස් ත්‍රිත්වය 5 4 3 අපි දෙවන ගුණාකාරය කාර්ය විදිහට ගත්තොත් එන්නේ 10 8 6. 10 වර්ගය සමාන වෙනවා 8 වර්ගය ධන 6 වර්ගය. ඊට පස්සේ තුන්වන ගුණාකාරය 15 5 තුන්වෙනි ගුණාකාරය. ඒතර 15 4 තුන්වෙනි ගුණාකාරය 12 6 3 තුන්වෙනි ගුණාකාරය 9. ඒතර 15 වර්ගය සමාන වෙනවා 12 වර්ගය ධන 9 වර්ග. ඔන්නෝකයි කියන්නේ. ඒතර අනිකුත් පයිතගරස් ත්‍රිත්වයන් සම්බන්ධයෙන් ඒකමයි කාරණා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් තව පයිතගරස් ත්‍රිත්වයක් 13 12 5 කියලා මේක අපි දෙවන ගුණාකාරය ගත්තොත් එන්නේ 26 24 10. ඒකේ තේරුම 26 වර්ගය සමාන වෙනවා 24 වර්ගය ධන 10 වර්ගය. ඔයගොල්ලෝ හොයලා බලන්න 26 වර්ගය ඉන්නේ 676යි. 24 වර්ගය ඉන්නේ 576යි. 10 වර්ගය ඉන්නේ 100යි. 576යි 100යි එකව කරාම 676යි. හරි. ඒ විදිහට තමයි එන්නේ. ඒතර මෙන්න මේ විදිහේ කාරණේකුත් වෙනවා. මේ පෙන්ලා තියෙන උදාහරණ දෙක හැමෝම කියලා අවසන් කරගන්න ඕනේ. දැන් එතකොට ඔයගලන්ට සමහර වෙලාවට දැන් ප්‍රශ්නයක් එනවා ඇති මේ පයිතගරස් ත්‍රිත්ව ඉතාම සීමිත ප්‍රමාණයක් නේද එහෙමනම් තියෙන්නේ කියලා. නේද? සීමිත කියන්නේ ගොඩක් තියෙනවා. නමුත් එකම සංඛ්‍යා දැන් අපි පයිතගරස් ත්‍රිත්වයක් ගත්තාම 5 4 3 කියලා ඒකේ ගුණාකාර පයිතගරස් ත්‍රිත්ව වෙනවා. ඊට පස්සේ 13 12 5 ගත්තාම ඒකේ ගුණාකාර පයිතගරස් ත්‍රිත්ව වෙනවා.
ඊට පස්සේ අපි ගත්තොත් 17 15 8 කියලා ඒකේ ගුණාකාරات පයිතගරස් ත්‍රිත්ව විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට එහෙම විතරද පයිතගරස් ත්‍රිත්ව පවතින්නේ කියලා සමහර අයට පොඩි ප්‍රශ්නයක් මේ වෙලාවේ එන්න පුළුවන්. එහෙම නැහැ. මේ පයිතගරස් ත්‍රිත්ව ඕනම ප්‍රමාණයක් ඇත්තටම තියෙන්න පුළුවන්. ඒක අනන්ත ප්‍රමාණයක් වුණත් තියෙන්න පුළුවන්. හරිද? හැබැයි ඒ පයිතගරස් ත්‍රිත්වයක් අපිට හඳුනා ගන්නකොට ඒකේ විශාලතම සංඛ්‍යාවේ වර්ගය අනිත් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන නම් අපි ඒක අනිවාර්යයෙන්ම පයිතගරස් ත්‍රිත්වයක් විදිහට සලකනවා. දැන් අපිට ඕන නම් පයිතගරස් ත්‍රිත්ව ගොඩනගා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. දැන් අපිට ඔය දන්න ටිකනේ අපි දැන් මුලින්ම කතා කරේ. ඕන නම් අපිට මේ වගේ සංඛ්‍යා තුනක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ විශාලතම සංඛ්‍යාවේ වර්ගයට අනිත් සංඛ්‍යා දෙකේ වර්ග සමාන වන පරිදි. වර්ගවල එකතුව සමාන වන පරිදි. එතකොට දැන් මේකෙදි මේවා ගොඩනගන්න ඇත්තටම ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒක ඇත්තටම දැන් ජ්‍යාමිතියේ පියා විදියට සැලකෙන යුක්ලිඩ් කියන ගණිතඥයා තමයි හොයාගෙන තියෙන්නේ. ඒවට කියනවා පරාමිතික සමීකරණ කියලා. ජ්‍යාමිතිය සම්බන්ධයෙන් මුලින්ම පොතක් ලියපු ගණිතඥයා තමයි යුක්ලිඩ් කියලා කියන්නේ. හරි? ඔයගලන්ට මම ජ්‍යාමිතිය කියලා දුන්න පේපර් එකේ අර මුලින්ම මම ෆොටෝ එකක් නෝ දාලා දෙනවා දැන් නැති. එතකොට ඔයගලන්ට ඒ යුක්ලිඩ් විසින් ගොඩනගලා තියෙනවා පරාමිතික සමීකරණ කියලා જાතිය මේ පයිතගරස් ත්‍රිත්ව ගොඩනගා ගැනීම සඳහා. එතකොට එයා කියන්නේ යම්කිසි සංඛ්‍යා දෙකක් ඉස්සලම ගන්න. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් හිතමුකෝ 3යි 4යි 3යි කියන සංඛ්‍යා දෙක ගන්න. හරිද? ඒතකොට එක සංඛ්‍යාවක් විශාල වෙන්න ඕනේ අනිත් සංඛ්‍යාවට වඩා ඒ විදිහේ සංඛ්‍යා දෙකක්. එතකොට දැන් මෙතන තියෙන සංඛ්‍යා දෙක අපි xy කියලා සැලකුවොත් පොදු වශයෙන් x විශාලයි y වන පරිදි xy කියලා සංඛ්‍යා දෙකක් ගන්නවා. x විශාලයි y වන පරිදි. සංඛ්‍යාවක් විශාලයි. හරිද? ඒතර පයිතගරස් ත්‍රිත්වයේ තියෙන සංඛ්‍යා තුන a b හා c කියලා සැලකුවොත් දැන් මේ සංඛ්‍යා දෙක ඇසුරින් මම 4යි 3යි පැත්තකින් තියලා දැන්ට පරාමිත සමීකරණ ගොඩනගන විදිය පොඩ්ඩක් කියන්න ඕගලන්ට. දැන් විශාලතම සංඛ්‍යාව a කියලා සැලකුවොත් අපි හරි විශාලතම සංඛ්‍යාව a නම් හරි. ඒතර a සමානයි x වර්ගයේ ධන y වර්ගය කියලා කියනවා. a සමානයි x වර්ගයේ ධන y වර්ගය. හරි විශාලතම සංඛ්‍යාව a නම්. හරි. ඊට පස්සේ අනිත් සංඛ්‍යා දෙක. අපි හිතමු b කියලා. b සමානයි x වර්ගයේ ඍණ y වර්ගය කියලා කියනවා. අනිත් සංඛ්‍යාව c. c සමානයි 2යි xy කියලා තමයි මේ සමීකරණ තුන කියලා තියෙනවා. දැන් ඔයාලට එකපාරටම මේක නොතේරෙනවා වෙන්න පුළුවන්. අපි සංඛ්‍යා දෙකක් අරගෙන බලමු මේ කාරණේ වෙනවද කියලා. අපි දැන් ලේසිම සංඛ්‍යා දෙකක් ගමු. xy වෙනකොට අපි ගන්නවා 2යි 1යි. දැන් අපි ගොඩනගන්න යන්නේ abc. ඒතකොට දැන් මේකේ පවතින්න ඕනේ මෙහෙම. a වර්ගයේ සමානයි b වර්ගයේ ධන c වර්ගයේ වන පරිදි සංඛ්‍යා තුනක් එන්න ඕනේ. දැන් බලන්න ඒට එන්නේ මොකද්ද කියලා. දැන් දෙක කියන්නේ x වෙනුවට දාලා තියෙන සංඛ්‍යාව. එක කියන්නේ y වෙනුවට දාලා තියෙන සංඛ්‍යාව. ඒතර x විශාලයි y වෙන්න ඕනේ. y වලට වඩා x විශාල වෙන්න ඕනේ. ඒතර මම a කොට දාලා ගන්න විදිය බලන්න. x වෙනුවට දාන්නේ ඒතර දෙකේ වර්ගය නේ. y වෙනුවට දාන්නේ 1 ඒතර එකේ වර්ගය. එතකොට දෙකේ වර්ගය කියන්නේ 4යි එකේ වර්ගය කියන්නේ 1යි. 4යි 1යි එකතු වුණාම 5යි. හරි. ඊට පස්සේ b කියන්නේ අනිත් සංඛ්‍යාවක් නේ. b කියන්නේ
x වර්ගයේ ඍණ y වර්ගය. x කියන්නේ 2. 2 වර්ගයේ ඍණ y ට දාන්න 1. 1 වර්ගය. So 2 වර්ගය කියන්නේ 4යි, 1 වර්ගය කියන්නේ 1යි, 4 එකක් අද්දාම 3යි. හරි. ඊට පස්සේ c කියන්නේ එතකොට කිව්වේ 2යි xy කියලා. ඒ කියන්නේ 2 ගුණ කිරීම x වෙනුවට දාන්නේ 2, y වෙනුවට දාන්නේ 1. xy ආදේශ කරනවා. දෙවරක් 2 4. එතන මෙතන ඉන්නේ 4. ඔයගොල්ලන්ට දැන් පයිතගොරස් මේ ත්‍රිත්වයක් විදිහට ඇවිල්ලා තියෙනවා 5 3 4. හරි නේද? අපේ පයිතගොරස් ත්‍රිත්වයක් නේ. 5 වර්ගය සමානයි අනිත් වර්ග පද දෙකේ වර්ගවල එකතු. අනිත් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතු. මේ 2යි 1යි ගන්න. මේකට ඕනම සංඛ්‍යා දෙකක් දාලා මේකට දැම්ම ගමන් ලැබෙන්නේ පයිතගොරස් ත්‍රිත්වය. නිසා මේවට අපි කියනවා යූක්ලිඩ් විසින් අපිට ගොඩනගලා දීලා තියෙන පරාමිතික සමීකරණ. පොඩ්ඩක් අරන් පෙන්නන්න ඕගොල්ලන්ට. තව සංඛ්‍යා දෙකක් ගමුකෝ. xy කියන්නේ ඕනෑම සංඛ්‍යා දෙකක්. හැබැයි x විශාලයි y වන පරිදි. x විශාලයි y ඒකට කියන්නේ එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි මේ x වර්ග ඍණ y වර්ග කියනවා නැත්නම් ඍණ උත්තරයක් එනවනේ. x විශාලයි y වන පරිදි xy යන ඕනෑම සංඛ්‍යා දෙකක් වන විට a සමානයි x වර්ගය දන y වර්ගය, b සමානයි x වර්ගය ඊට y වර්ගය, c සමානයි 2යි xy වලින් ලැබෙන්නේ පයිතගොරස් මේ ත්‍රිත්ව. abc වලට ලැබෙන අගයන් වලින් ලැබෙන්නේ පයිතගොරස් ත්‍රිත්ව. අපි තව නිකන් සංඛ්‍යා දෙකක් ගමු බලන්න. 4යි 3යි ගන්නම්කෝ. දැන් x වෙනුවට 4, y වෙනුවට 3. දැන් ඔයගොල්ලෝ බලන්න මේකෙන් ගොඩනගන්නේ කොහොමද කියලා. a සමානයි x වෙනුවට 4. 4 වර්ගය දන 3 වර්ගය. විශාලතම සංඛ්‍යාව. හරි එතකොට ඔයගොල්ලෝ දන්නවා 4 වර්ගය 16යි 3 වර්ගය 9යි එකව කරාම හරි නේද? 4 වර්ගය 16යි 3 වර්ගය 9යි එකතු කරාම 25යි. හරි. හරි ඊට පස්සේ බලන්න b කියන්නේ 4 වර්ගයේ ඍණ 3 වර්ගය. x වර්ගයේ ඍණ y වර්ගය. 4 වර්ගය කියන්නේ 16යි. එතකොට 3 වර්ගය කියන්නේ 9යි. 16 9ක් අඩු කරාම 7යි නේ. 7යි කියන්නේ. හරි. ඊට පස්සේ බලන්න c කියන්නේ 2යි xy නේ. x වෙනුවට 4යි y වෙනුවට 3යි. දෙවරක් 4 8යි 8 වරක් 3 24. එහෙනම් මෙතන පයිතගොරස් ත්‍රිත්වයක් වෙනවා 25 24 සහ 7 කියලා. ඒකේ තේරුම 25 වර්ගය සමානයි 24 වර්ගය ධන 7 වර්ගය. හරිද කියලා බලන්න. දැන් අපි නිකන් සංඛ්‍යා දෙකක් ගත්තා 4යි 3යි ගත්තා පොඩ්ඩක් පයිතගොරස් ත්‍රිත්වය. තේරුණාද? 25 වර්ගය 625. නේද? 24 වර්ගයේ 576යි. 7 වර්ගය 49යි. 6යි 9යි 15න් 5 එකක් ඉතුරුයි. 7යි 4යි 12යි 7යි 4යි 11යි 1යි 12න් 2 එකක් ඉතුරුයි. 5යි 1යි 6යි හරිය නේද? 625 සමානයි කියලා. දැක්කද? ඕනම වෙලාවක මේ විදිහට අපිට ඕනම සංඛ්‍යා දෙකක් අරගෙන විශාල සංඛ්‍යාව විදිහට එක සංඛ්‍යාවක් x වෙනුවට දාලා y වෙනුවට ඊට වඩා කුඩා සංඛ්‍යාවක් ඕන එකක් දාලා 4 3 වෙන්න ඕනේ නැහැ. ඕන 4 1 උනත් දාන්න පුළුවන්. 4යි 1යි උනත් දාලා හදන්න පුළුවන්. දැන් ඒත් ඔයගොල්ලෝ ටික එකලම සංඛ්‍යා දෙකක් දාන්න එහෙම එකක් නැහැ. ඕනම සංඛ්‍යා දෙකක් දැම්මොත් පයිතගොරස් ත්‍රිත්වය ගොඩ නැගෙනවා. හරි. පැහැදිලිද දන්නේ නැහැ කාටද? දැන් ඔයගොල්ලන්ට මේ වගේ පයිතගොරස් ත්‍රිත්ව ගොඩනගන්න තියෙනවා මේ පොතේ. දැන් 4යි 1යි දැම්මත් 4යි 1යි දැම්මත් ඒක කොට් එක ඕන බලන්න ටක් කරලා ගන්න පුළුවන් අපිට. 4 වර්ගය දන 1 වර්ගය 4 වර්ගය කියන්නේ 16යි 1 වර්ගය කියන්නේ 1 17යි. එතකොට 4 වර්ගය ඍණ 1 වර්ගය 4 වර්ගය කියන්නේ 16යි
එකේ වර්ගය කියන්නේ 1යි 15යි. ඊට පස්සේ 2යි xයි ගාව 2 ගුණ කිරීම 4 ගුණ කිරීම 1 2 4 8යි 8 වරක 8යි. ඒ ඔයගොල්ලෝ මම කිව්වා 17 15 8 කියන්නේ පයිතගොරස් ත්‍රිත්වය. අපි ඉස්සර බැලුවේ sorry 17 15 8 කියන්නේ පයිතගොරස් ත්‍රිත්වය. ඒක ඇවිල්ලා තියෙනවා. අපි ඉස්සර ලියාගෙනක් තියෙනවා. හරි ඔන්න ඔය විදිහට අපිට පයිතගොරස් ත්‍රිත්වය මේ පරාමිතික සමීකරණ ඇසුරෙන් ගොඩනැගීමේ හැකියාව තියෙනවා. හරි ඒක පැහැදිලි ඇති නේ? හරි. මෙහෙම ලියා ගන්න. යටින් සරල ලකුණක් දාලා ලියා ගන්න. ඉහත ආකාරයේ පයිතගොරස් ත්‍රිත්වය ගොඩනගා ගැනීම සඳහා යූක්ලිඩ් නම් ගණිතඥයා විසින් පරාමිතික සමීකරණ හඳුන්වා දී ඇත. කියලා පරාමිතික සමීකරණ ගැන අපි පොඩ්ඩක් ලියා ගමු යටින්. මෙහෙම ලියා ගන්න ඕගොල්ලෝ. x විශාලයි y වන පරිදි x y නම් xy නම් ඕනෑම සංඛ්‍යා දෙකක් ගත් විට a සමානයි x වර්ගය ධන y වර්ගය b සමානයි x වර්ගය ඍණ y වර්ගය c සමානයි 2xy
හරි මොකද මම කිව්වේ a සමාන x වර්ගය ධන y වර්ගය b සමාන x වර්ගය ඍණ y වර්ගය c සමානයි 2xy වන x විශාලයි y වන පරිදි x y නම් ඕනෑම සංඛ්‍යා දෙකක් ගත් විට a සමාන x වර්ගය ධන y වර්ගය b සමානයි x වර්ගය ඍණ y වර්ගය සහ c සමානයි 2xy වන පරිදි හා විශාල සංඛ්‍යාව a වන ලෙස විශාල සංඛ්‍යාව a වන ලෙස පවතී. a b c සංඛ්‍යා තුනක් a b c සංඛ්‍යා තුනක් පයිතගර චිත්තයක් වේ. පයිතගර චිත්තයක් වේ. तर මෙන්න මේ සමීකරණ තුන ඔයගොල්ලන්ට මතක තියාගන්නයි තියෙන්නේ. a ට b ට හා c ට සංඛ්‍යා තුනක් හොයාගන්න පුළුවන්. xy කියලා ඕනම සංඛ්‍යා දෙකක් අරගෙන x විශාලයි y වෙන පරිදි සංඛ්‍යා දෙකක් අරගෙන a ට b ට හා c ට සංඛ්‍යා තුනක් කියවම මේ තුන පයිතගර චිත්ත වෙනවා. පැහැදිලි ඇති නේ? එතකොට 11 වසර 3 වෙනි පොතේ 17 වෙනි පාඩමේ 17 3 අභ්‍යාසය හැමෝම කරලා ගන්න. ත්‍රි පයිතගර චිත්ත ගැන නෝට් එකක් එතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. 17 3 අභ්‍යාසයේ පළවෙනි ගාන ගැටලුවක් නැහැ. පයිතගර චිත්තවන්නේ චිත්තේ ලියා දක්වන්න කියලා. ඒතර ඔයගොල්ලන්ට විශාල සංඛ්‍යාවේ වර්ගය අනිත් සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට සමාන එක තමයි පයිතගර චිත්තයක් වෙන්නේ කියලා ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ගානෙත් අර ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියලා තියෙනවා. ඒතර ත්‍රිකෝණයක් බව පෙන්වනකොට පයිතගර චිත්තයක් වෙනවා නම් තමයි ත්‍රිකෝණයක් වෙන්නේ. ඒ ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට සමාන නම් ඒක පයිතගර චිත්තයක් වෙනවා. එහෙම වුණොත් යම් කිසි ත්‍රිකෝණයක එක පාද දෙකක වර්ගවල එකතු අනිත් පාදයේ වර්ගයට සමාන නම් අර කුඩා පාද දෙකේ වර්ග මේ වර්ගවල මේ කුඩා පාද දෙක අඩංගු කෝණය අනිවාර්යෙන් ත්‍රිකෝණයක් වෙනවා. ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇතිනේ? හරියනම් අපි මේකේ තුන්වෙනි ගාන හදමු බලන්න. පයිතගර චිත්තයක් හදමු බලන්න ටක් ගාලා 2 1 5 4 4 3 6 5 7 5 කියලා ඔයගොල්ලන්ට දීලා දෙනවා. පයිතගර චිත්තයන් ගොඩනගන්න පොඩි වගුවක්. මේ වගුව පොඩ්ඩක් සම්පූර්ණ කළා දාම ඒතකොට ඔයගොල්ලන්ට මේ පයිතගර චිත්තයන් ගොඩනැගීම සම්බන්ධ අවබෝධයක් ගන්න පුළුවන්. සුළු කරලා ඉක්මනින් හදාගන්න. උතරම සුළු කරන්න ගැටලුවක් නැහැ. දැන් මේක ABC මන් දුන්න විදිහට නෙමෙයි දීලා ඇත්තේ. ඒක ගැටලුවක් කරගන්න එපා. දැන් A කුඩා සංඛ්‍යාව වෙන විදිහට B කුඩා සංඛ්‍යාව වෙන විදිහට C විශාල සංඛ්‍යාව වෙන විදිහට මේක දීලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයගොල්ලෝ. ඒක ABC ඕන විදිහට මාරු කරලා දෙන්න පුළුවන්. දැන් මේක විදිහට C තමයි x වර්ගය දන y වර්ගය කියලා දීලා තියෙන්නේ. මේක ගැටලුවක් නැහැ. කොහමද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ විශාලම පාදයේ වර්ගය අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට සමාන වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් මේක විශාල පාදයේ විදිහට පෙන්නලා තියෙන්නේ C. මම ඔයගොල්ලන්ට දුන්න නෝට් එකේ දුන්නේ විශාල පාදයේ විදිහට A. ඒක ගැටලුවක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඉක්මනට ඒ වර්ගය සම්පූර්ණ. ඒතර මේ වර්ගය විදිහට යන පුරෝගණ යන්න දෙන. ඒතර පයිතගර චිත්තයක් අවසන් ලැබෙනවා. දෙකේක නම් අපි හැදුවත් ඒ දෙකේ වර්ගය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 4යි එකේ වර්ගය කියන්නේ 1යි.
ඒතර මෙතන 4 අඩු කිරීම 1 නේද? මෙතන 4 අඩු කිරීම 1 ඕන එතන 3යි කියලා උන් සමානයි කියලා දාගත්තා නම් උඹලට වඩා පැහැදිලි. මෙතන 2 ගුණ කිරීම එතකොට x වෙනුවට 2 y වෙනුවට 1 දෙවරක් 2 4යි. ඒතර ඉන්නේ 4. x වර්ගය කියන්නේ 4යි. 1 වර්ගය කියන්නේ 1යි. 4යි කියන්නේ 5යි. නම් මෙතන පයිතගොරස් සූත්‍රය ඇවිල්ලා තිනවා 3 4 5. අන්න මේ විදිහට හදාගෙන යන්න. පැහැදිලි නේද නේ? විදිහට හදාගෙන යන්නකො. ඊට 5 වර්ගයේ 25යි කියලා ගන්න පුළුවන්. 4 වර්ගයේ 16යි කියලා ගන්න. හරි. ඊතර 25 ඍණ 16 කියන්නේ 9. මෙතන එතකොට 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 4 2යි x වයි. දෙවරක් 5 10යි 10 වරක් 4 40යි. හරි නේද? දෙවරක් 5 10යි 10 වරක් 4 40යි. ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 5 වර්ගය කියන්නේ 25යි 4 වර්ගය කියන්නේ 16. එකව ග්‍රාම එන්නේ 41යි. එහෙනම් මෙතන අපිට ගොඩනැගිලා තියෙනවා පයිතගොරස් සූත්‍රය 9 40 41 කියලා. 9 40 41. ඒ විදිහට ඉක්මනින් හදන්න බලන්න. ඊළඟ 4 වර්ගයේ 16යි. 3 වර්ගයේ 9යි. ඉස්සරම 16 ඍණ 9. 16 9 කඩු ග්‍රාම එන්නේ 7යි නේ. 16 9 කඩු ග්‍රාම 7යි. මෙතන 2 ගුණ කිරීම 4 ගුණ කිරීම 3. දෙවරක් 4 8යි 8 වරක් 3 24. අපි ඉස්සරහ ගියත් එකක් මේ යන්නේ 24. ඊට පස්සේ x වර්ගය කියන්නේ 16යි y වර්ගය කියන්නේ 9යි සෞග්‍රාම 25යි. එතකොට මෙතන ඉන්නේ 7 24 25 කියලා. 7 24 25. 5 වර්ගයේ 36යි නේ. 5 වර්ගයේ 25යි. 36 ඍණ 25. කියන්නේ 11යි. ඒතර මෙතන ඊළඟට ගන්න පුළුවන් 2 ගුණ කිරීම x කියන්නේ 6 y කියන්නේ 5. දෙවරක් 6 12 12 වරක් 5 60යි. ඊට පස්සේ 36 x වර්ගය කියන්නේ 36 y වර්ගය කියන්නේ 25. එකව ග්‍රාම 61යි නේ. 36 25 ග්‍රාම 61. මෙතන තවත් මේ වගේ පයිතගොරස් සූත්‍රයක් තියෙනවා 11 60 61 කියන. ඊළඟ අවස්ථානේ 7 වර්ගය 49යි 5 වර්ගය 25. හරි. ඒතර 49 ඍණ 25. ඒතර ඉන්නේ 4යි 2යි නේ 24යි නේ. 9 5 4යි 4 2ක් 24යි. ඊට පස්සේ 2 ගුණ කිරීම 7 ගුණ කිරීම 5. 2යි xයි ගුණ. දෙවරක් 4 14යි 14 5 ගුණ කරාම 70. මෙතන එනවා 70යි. එතකොට ඊළඟ ගන්න පුළුවන් 49 ධන 25. 9 5 14න් 4 එකක් ඉතුරුයි 74. ඒතර මෙතන ත්‍රිත්‍ය විදිහට එන්නේ 24 70 74. ඒකේ තේරුම 74 වර්ගය 70 වර්ගයයි 24 වර්ගයයි එකතුවට සමානයි. උදා සංඛ්‍යා දෙකේ වර්ගවල එකතුවට විශාල සංඛ්‍යා වර්ගය සමානයි. මේක ත්‍රිකෝණයකට දැම්මොත් එහෙම ඔබ තියෙනවා මේ විදිහට. මේක 74 වෙනවා. මේක 70 වෙනවා. මේක 24 වෙනවා. අවසාන එක ත්‍රිකෝණයකට දැම්මොත් ඔය විදිහට තමයි පවතින්නේ. පැහැදිලි. 74 වර්ගය
මේ දෙකේ වර්ගවල එකතුවට සමානයි කියන කාරණේ තමයි කියන්නේ.